සර්ව බලධාරී දෙවියන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේට අද දවස ගැන ස්තුති කරනවා. ඔබ වහන්සේගේ කරුණාව අලුත් වෙලා තියෙනවා අප කෙරෙහි. ඒ නිසා ඔබට ස්තුතියි. වහන්සේගේ අනුග්‍රහය වැඩි කර දෙන සේක්වා. අපට ඔබ වහන්සේ තදින් අල්ලගෙන ඔබ වහන්සේ තුල ඔබ වහන්සේ සමග මේ ලෝකේ ජය ගන්න පිණිස සියලු බාධා අභියෝග තුලින් ගමන් කරමින් ඒ සියල්ල ජය ගන්න පිණිස ඔබ වහන්සේ කරුණා නිදහස් කළ මැනව. මඟ පෙන්වීම දුන මැනව. ඇදහිල්ල දුන මැනව. අපෝ ශක්තිමත් කර බලවත් කළ මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා. දෙවියන් වහන්සේට ස්තුති කරමින් අපි මේ අනර්ගිරිද දවසේ ආශිර්වාද ලතිද දවසේ ඔබ ආශිර්වාද ලබන්නට යනවා දෙවියන් වහන්සේගේ වචනය තුලින්. අද දවසේ උදෑසන මගේ පෞද්ගලික යාඥා කාලේ දෙවියන් වහන්සේ මගේ හදවතේ තැබුවා වූ කාරණේ මගේ ආත්මයට උන්වහන්සේ පැවසුවා වූ දෙම ඔබ සමග බෙදා ගන්න සූදානම්. දෙවියන් වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේගේ වචනය තමා සත්‍යතාවයේ තුල අපිට නිදහස් වෙන්න පුළුවන්. නිදහස් වෙනවා කියන්නේ අපිට ඒ නිදහස තුල ප්‍රීතිය, සමාදානය, සියලු දේවල් සැඟවිලා තියෙන. ඒ තුල තමයි ආලෝකය තියෙන්නේ. ඒ තුල තමයි ජය තියෙන්නේ. ඒක තමයි සත්‍යතාවය කියන්නේ. සත්‍යතාවයල් ගොඩක් නැහැ. සත්‍යතාවය එකයි. සත්‍ය එකයි. ඒ නිසා මේ සත්‍යතාවය උන්වහන්සේ කීවා මොකද? එක දෙවියන් වහන්සේ එක සත්‍යතාවය. එලෙස මේ දෙවියන් වහන්සේගේ සත්‍යතාවය අපි අල්ල ගන්නකොට අපි නිදහස් වෙනවා. ඔබ නිදහස් වෙනවා. ආමෙන්. හලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යහපත්, ඉතා යහපත්. උන්වහන්සේගේ ප්‍රේමය නිසා තමයි උන්වහන්සේ යහපත් වෙන්නේ. මේ ප්‍රේමය තුළ සියල්ල යහපත්. ප්‍රේමය තුළ උන්වහන්සේ අයහපත් දේ අපිට සූදානම් කළා නෑ. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ මේ ප්‍රේමය තුළ අපිට සූදානම් කළා තියෙන යහපත් දේ. නමුත් අපි ගන්න ඔබ ගන්න තීරණ තුළ තමයි අයහපත් දේ සමහරලාට ඔබට ජීවිතේ අත්දකින්න සිදුවෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙන යහපත් දේ. මොකද උන්වහන්සේගේ ප්‍රේමය නිසා. කොහොමද උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ අපිට ප්‍රකාශ කරන උන්වහන්සේ බලය තුලින්, උන්වහන්සේගේ කුරුස පූජාව තුලින්, උන්වහන්සේ අපිට දුන්න ගැලවීම තුලින්, උන්වහන්සේ අපිට දෙන මඟ පෙන්වීම, එළිදරව්වේ දීමනා මේ සියල්ලෙන් උන්වහන්සේ මොනවාද පෙන්වන්නේ? ප්‍රකාශ වෙන්නේ කොහොමද? උන්වහන්සේගේ බලය තුල උන්වහන්සේ ප්‍රේමය ප්‍රකාශ කරනවා. උන්වහන්සේ අපිව බලවත් කරපු ශක්තිමත් කර අපිව ආරක්ෂා කරනවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. දවසේ මං කිව්වත් වගේ උදෑසන මම යාඥා කර දෙවියන් වහන්සේ මට මඟ පෙන්වු කාරණාව පළට පෙරලගමු ගීතාවලිය 150 වෙනි පරිච්ඡේදයේ අන්තිම පදය. සුදු බයිබලයේ පරණ ගිවිසුමේ ගීතාවලි පොත තියෙනවා. ගීතාවලි පොතේ පරිච්ඡේද 150ක් තියෙනවා. අන්තිම පදේ කියන්නේ 6 වෙනි පදේ කියන්නේ ගීතාවලියේ අන්තිම පරිච්ඡේදයේ අන්තිම පදය තමයි මම අද පළවෙනිටම ගන්න යන්නේ. ඉරුදින පණිවිඩයේ අපි බලමු මෙතන මොකද්ද කියන්නේ කියලා. ඒ කියන්නේ දේත් සමග මම කියන්න කැමති අද දවසේ අපි කතා කරන දේ තමයි ශ්‍රී ලංකාව ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත. ශ්‍රී ලංකාව අපේ දේශය, මගේ මව්බිම, ඔබේ මව්බිම, ඔබේ දේශය ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත. මනුෂ්‍යයාගේ, ඔබේ පාලකයෝගේ, රජයේ එක එක කැමති දේවල්, න්‍යායවල්, ඇජෙන්ඩාස් ඇති. පිටරටවල් වලත් ඇති එක ඇජෙන්ඩාස් අපේ රට කෙරෙහි ඔවුන් බලාගෙන ඒක අරමුණු ඇති. නමුත් දෙවියන් වහන්සේගේ මැවුම්කාරයා, උන්වහන්සේම සැලසුම්කරු, අයිතිකාරයා, උන්වහන්සේගේ කැමැත්ත අපි දැනගන්න වැදගත්. මොකද මේ කැමැත්තට එතකොට අපිට ඉන්ලයින් වෙන්න පුළුවන්. ඒ කැමැත්තට එකග වෙන්න පුළුවන්. ඒ කැමැත්තට අවනත වෙලා හැබැයි මේ දේවල් කරගෙන අපි ඒ කැමැත්ත ගැන දැනගන්න ඕනේ. දැනුවත් වෙන්න ඕනේ. දැනුවත් වුණාම තමයි අපිට දෙයක් කරන්න පුළුවන්. දැනුවත් වෙන්න නැතුව අපිට මුකුත් කරන්න බෑ. ඒ නිසා අපි කැමැත්ත දැනගමු. ඒ දැනගැන්ම තුල අපිට වර්ධනය වෙන්න පුළුවන්. අපිට ජය ගන්න පුළුවන්. ආමෙන්. හලෙලූයා. අපි දැනගමු. දැනගෙන අපිට ඒ කැමැත්ත ක්‍රියාවට නංවන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ කැමැත්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් උන්වහන්සේ මොනවාද? ඔබත් මාත් වෙනුවෙන්, ඔබ වෙනුවෙන් උන්වහන්සේගේ කැමැත්ත කියලා. ගීතාවලිය 150 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ කියන හුස්පේති සියල්ලම ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කෙරෙත්වා. ස්වාමීන්ට ප්‍රශංසා කරා. කාරණා 4ක් යටතේ මම අද කරුණු පොයින්ට්ස් 4ක් යටතේ මම ඔබ සමග මේ මාතෘකාව අද කොටස් කරලා කතා කරන පළවෙනිම මාතෘකාව ශ්‍රී ලංකාවේ දෙවියන් වහන්සේ කැමැත්ත අප කළ යුතු දේ. ඔබ කළ යුතු දේ. ඔබ කියපුවාම කිතුණුව නැත්නම්
එක ආගමක කට්ටිය, එක ප්‍රදේශයක කට්ටිය, එක චර්ච් එක කට්ටිය නෙවෙයි. ඔබ සියලු දෙනා කියපුවාම මුළු ලංකාව මොතන මෙතන පැහැදිලිවම කියලා දෙනවා හුස්ම ඇති සියල්ලෝ. එතකොට කිතුණු විතරක් නෙවෙයි හුස්ම ගන්න. බෞද්ධ අය විතරක් නෙවෙයි. හින්දු අය විතරක් නෙවෙයි. මහනුවර අය, කොළඹ අය, ඒ චර්ච් එක මේ චර්ච් එක විතරක් නෙවෙයි. මුළු ලංකාවාසී සියලු දෙනා, ඔබ සියලු දෙනා, ඔබත් මාත් ඇතුළු මුළු ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාම හුස්ම ගන්නවා. හුස්ම ගන්නේ කොහොමද? හුස්ම කවුද දුන්නේ? හුස්ම දුන්නේ දෙවියන් වහන්සේ. හුස්ම දුන්නේ රජයෙන් නෙවෙයි, ස්පිතාලෙන් නෙවෙයි, ඩොක්ටර් කෙනෙක් නෙවෙයි, නර්ස් කෙනෙක් නෙවෙයි, ඔබේ දෙමාපියෝ නෙවෙයි. හුස්ම දුන්නේ කවුද? දෙමාපියන්ට හුස්ම දුන්නේ දෙවියන් වහන්සේ. ඒතර දෙමාපියෝ තුලින් ඔබට හුස්ම දුන්නේ දෙවියන් වහන්සේ. ඒතර මේ දෙවියන් වහන්සේ තමයි ඔබට හුස්ම දුන්නේ. එතකොට මේ හුස්ම තියෙන සියල්ලම, හුස්ම ඇති සියල්ල, හුස්ම ගන්න සියලු දෙනා මම විශ්වාස කරනවා ඔබ හුස්ම ගන්නවා කියලා. ගන්න නැත්නම් ආයෙත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මේ හුස්ම ඇති සියල්ලම ස්වාමීන්ට ප්‍රශංසා කෙරෙත්වා. හුස්ම ඇති සියල්ලම දෙවියන් වහන්සේ නමස්කාර කිරීම, උන්වහන්සේ පිළිගැනීම, උන්වහන්සේට ස්තුති කිරීම, උන්වහන්සේ හුස්ම දීපු එක සම්බන්ධ ප්‍රශංසා කිරීම, උන්වහන්සේට යටත් වීම ගැන තමයි මෙතන කතා කරන්නේ. ඒක පළවෙනිටම මම කරුණු හතරක් යටතේ කතා කරනවා. අද ඉරු දින පණිවිඩය, අද සන්ඩේ ස්පෙෂල් මැසේජ් එකක් දෙවියන් වහන්සේ දීලා තියෙන ශ්‍රී ලංකාවේ දෙවියන් වහන්සේ කැමැත්ත. ඒ කියන්නේ ඔබ ඉන්නව දේශය, ඔබ ඉන්නව රට, ඔබේ මව්බිම, මගේ මව්බිම ගැන දෙවියන් වහන්සේ කැමති. දෙවියන් වහන්සේ මොනවා මේ මව්බිම තුල වෙනවටද කැමති? ඔබ මේ මව්බිම තුල කොහොම හැසිරෙනවද? කොහොමද ඔබ ජයගන්නේ? දෙවියන් වහන්සේ කැමැත්ත මොකද්ද? මේ ශ්‍රී ලංකාවේ සූදානම් කළ දින කළ යුතු දේ මොකද්ද? පළවෙනිම කාරණය, හැම දෙයකටම වඩා වටිනම වැදගත් කළ යුතුම දේ තමයි දෙවියන් වහන්සේ ප්‍රශංසාවෙන් යටත් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේව පිළිගන්න ඕනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගැනීම අවශ්‍යයි. කනගාටුවට කරුණක් සමහරලාට මේක මෙතන කියන හුස්ම ඇති සියල්ලෝ කියන්නේ මුළු හැම දෙනෙක්ම ඒකේ ආගම් ભેදයක්, ජාති ભેදයක්, කුල ભેදයක්, ප්‍රදේශයෙන් ප්‍රදේශෙට වෙනස් වෙන්නේ, චර්ච් එකේ චර්ච් එකට වෙනස් වෙන්නේ නැහැ. හුස්ම ඇති සියල්ලෝම, හුස්ම ඇති සියල්ලෝම, everyone, හැමෝම ගැන කියලා තියෙන. නමුත් හැමෝම තියා සමහර කිතුණු ක්‍රිස්තියානි අය පවා මේ ගැන කතා කරනවා නෑ. හැම ආගම මේකයි, ආගමේ හොඳ දේ කියන්නේ. එතකොට ආගමික නායකයෝ අපි අදහන්න ඕනේ ඒ තුලින් විසඳුම් එනවා. කෝ ඒ විසඳුම් එතකොට අද දවසේ ආගමික නායකයෝ වෙනයි, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ වෙනයි. දෙවියන් වහන්සේ කියන්නේ යේසුස් වහන්සේ කියන ආගමික නායකයෙක් නෙවෙයි. උන්වහන්සේ ආගමක් ක්‍රියේට් කරේ, නිෂ්පාදනය කරේ නෑ. උන්වහන්සේ තමා සත්‍යතාව, උන්වහන්සේ තමයි එකම මාර්ගය ස්වර්ගයට, සහ උන්වහන්සේ තමා බැවුම්කාරයාණු, උන්වහන්සේ තමා ක්‍රියේටර්, the creator of the universe. කොලොස්සි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 15 වෙනි 16 වෙනි පදවලට මම පොඩ්ඩක් ඔබේ අවධානය අරගෙන යන්න කැමති. මේ වෙලාවේ යේසුස් වහන්සේ මේ බැවුම්කාරයා ගැන කතා කරද්දී මොකද මේක ආගමික නායකයන්ට එහාගේ දෙයක්. ආගම නිසා ඒක ධර්මයක්. ඒක මනුෂ්‍යයා යහපතට හරවන්න යම් කිසි ඉගැන්වීම් ආගමික නායකයෝ කරලා තියෙනවා. නමුත් යේසුස් වහන්සේ ආගමික නායකයෙක් නෙවෙයි. සමහර අය කියන කාලයට බාර දෙන්න, කාලය විසඳයි. විද්‍යාවෙන් මේ සියල්ලට උත්තර තියෙනවා කියලා. නමුත් ඒ වචනේ කියනවා කාලය, විද්‍යාව, මනුෂ්‍යයා ආගමික නායකයෝ වෙන්න පුළුවන්. මේ සියලුම දෙනාම බැව්වේ කවුද? දෙවියන් වහන්සේ. කාගේ තුලද? කවුරු හරහාද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හරහා. කොලොසි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 15-16 පද ගත්තාම තියෙනවා උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ ස්වරූපේ. කියන්නේ මේ දැකපු නැති දෙවියන් වහන්සේව දෙවියන් වහන්සේ දකින්න සැලැස්ව මනුෂ්‍යයාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මවාගත්ත කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ පැහැදිලිව, උන්වහන්සේ ජීවමානව, උන්වහන්සේ ලෝකේ සිටියා, ලෝකයට ආව අප වෙනුවෙන් වගේ උන්වහන්සේ දැනුත් සුදාමාසේ කරනකොට ජීවමාන උන්වහන්සේ වැඩ සිටින. ඒතුළු මෙතන කියන්නේ උන්වහන්සේ අදෘශ්‍යමාන පේන්නේ නැති දෙවියන් වහන්සේගේ ස්වරූපේ. දෙවියන් වහන්සේ දැකලා නැති නිසා උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපේ පෙන්වුවා අපිට. උන්වහන්සේගේ යහපත්කම, ප්‍රේමය, උන්වහන්සේගේ සිත අපිට කරලම පෙන්වුවා. උන්වහන්සේ ලෝකයට ඇවිල්ලා. ඒතකොට ඒ වගේම එතන යාට 16 වෙනි පදයේ කියන මුළු බැවිල්ලේ කුළුදුනාලෝය. ඒ මුළු බැවිල්ලේ පටන් ගැනීම.
මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙරෙන්නා වූ දේවල්ද නොපෙරෙන්නා වූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුළ මවන ලද්දේ. සියලු දේ උන්වහන්සේ කරුණ කොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ. උන්වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටිනසේක. සියල්ලද උන්වහන්සේ තුළ පවතින්නේ. පැහැදිලි ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මේ සියල්ල මවන උන්වහන්සේ මැවුම්කාරණය. එතකොට මේ මැවුම්කාරයට ප්‍රශංසා කිරීම, ස්තුති කිරීම, නමස්කාර කිරීම අවශ්‍යයි. අපි හිතට එන දේවල් අපි ප්‍රකාශ කරලා අපි ඒවා හිතාන මේකට නමස්කාර කරොත්, මේ දේට මේ නායකයාට නමස්කාර කරොත්, ඒක තමයි වැරදිච්ච තැන අද වෙනකම්. අපි සමහර දේවල්ට අපි රැවටලා ලෝකේ රැල්ලත් එක්ක ගිහිල්ලා අපි නැත්තම් මිනිස්සුන්ට බය එක දේවල් එක මිනිස්සයා කියන විදිහට සම්ප්‍රදායට කියන මේ විදියට කරමු. පිළිම අබාගෙන පිළිම එකක් නෙවෙයි, ආගමික නායකයෝ ඔක්කොම අයගේ පිළිම සමහරලාට ගෙවල් වල බබ දකිනවා. එතකොට වැඩියෙන් ආශිර්වාදයි කියලා. ඒව නෙවෙයි දෙවියන් වහන්සේගේ වචනේ, මේ මගේ අදහස් නෙවෙයි, මගේ යෝජනා, මට හිතිච්ච දේ නෙවෙයි මම මේ කියන්නේ. දෙවියන් වහන්සේගේ වචනය, දෙවියන් වහන්සේගේ වචනේ ගීතාවල 156 වෙනි පදේ කිය හුස්ම ඇති සියල්ලෝම. ඒ කියන්නේ ඔබ සියලුම දෙනා මොනවාද කරන්න ඕනේ? දෙවියන් වහන්සේ එක දෙවි කෙනා ඉන්නේ. දෙවිවරු 4-5 දෙනෙක් නෑ. ආගමික නායකයෝ 4-5 දෙනෙක් ඉන්නේ. ඔබ මේ නායකයෝ ඔක්කොටම මේගොල්ලෝ ඇදහැව්වා කියලා ඔබට පිහිටක් සරණක් වෙන්නේ නැහැ. ඔබ අදහන්න බෑ. ඔබට ඒ කියන ධර්මයක් තියෙනවද, යහපත් දෙයක් කිව්වද ඒක අල්ල ගන්නවා මිසක් ඒකට ගරු කරනවා මිසක් ඔබට නමස්කාර කරන්න බෑ. ඔබට ඒ අයව අදහන්න බෑ. මොකද ඒ අය මලවුන්ගෙන් උත්තාන උනේ නෑ. කිසි කෙනෙක් ජීවමාන නෑ. අද දවසේ වැඩ සිටින්නේ නැහැ. But Jesus is alive. යේසුස් වහන්සේ ජීවමානයි. ආමේන්. හලෙලූයා. යේසුස් වහන්සේ යහපත් ශුද්ධ වහන්සේ ලෙසින්, දෙවියන් වහන්සේගේ ආත්මය ලෙසින් උන්වහන්සේ අදටත් වැඩ වාසය කරන. උන්වහන්සේ අපිත් එක්ක ජීවමාන වාසය කරන. උන්වහන්සේට පමණයි නමස්කාර කර යුත්තේ කියන්නේ. උන්වහන්සේට පමණයි ප්‍රශංසා කළ යුත්තේ කියන්නේ. ඇයි? උන්වහන්සේට පමණයි අපිට, ඔබට, ශ්‍රී ලංකා වාසී හැම දෙනෙක්ටම පිහිට වෙන්න පුළුවන් එකම කෙනා, එකම දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. ඒකයි කළ යුතු දේ. මොකද ශ්‍රී ලංකාවේ දෙවියන් වහන්සේගේ කැමැත්ත, හුස්ම ඇති සියලු දෙනා ශ්‍රී ලංකාවේ ඉන්නේ. මේ හුස්ම ඇති සියලුම දෙනා දෙවියන් වහන්සේට නමස්කාර කළ යුතු, ප්‍රශංසා කිරීම, ස්තුති කිරීම, උන්වහන්සේ පිළිගෙන උන්වහන්සේට යටත් වීම. මේක තමයි දෙවියන් වහන්සේ කැමැත්ත. අපි බලමු මේක කරපුවා මොකක්ද? මේකේ කරන එකේ තේරුම මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදේ තියෙනවා. මොකක්ද කියලා? 8 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදේ. නමුත් අපට ප්‍රේම කළා වූ තෙරණ වහන්සේ කරුණ කොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නවමු. බලන්න අපිට මේ ප්‍රේම කරේ කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොට උන්වහන්සේ තුලින් අපිට ප්‍රේම ප්‍රකාශ කරා. උන්වහන්සේ කුරුස පූජාව තුලින් විතර මේ යේසුස් වහන්සේ කරුණ අපි මේ සියල්ලේදී අපි කියන්නේ එක්කෙනෙක් නෙවෙයි. මේ කිතුරු කියලා නෑ, කිතුරු විතරක් නෙවෙයි. හැමෝම ඔබ රාමු වෙලා හිටියට ආගමකට, එක්තරා විශ්වාසයකට, එක්තරා ප්‍රදේශයකට, එක්තරා චර්ච් එකකට ඔබ රාමු වෙලා දෙවියන් වහන්සේ ඔබ රාමු කළන එක ඔබේ තීරණය. සියලුම දෙනාම හුස්ම ඇති සියලුම දෙනාම ජය ගැනීම, අතිශය ජය ගැනීම දෙවියන් වහන්සේ කැමැත. නමුත් හුස්ම ඇති සියලු දෙනා ඵලයටම කළ යුතු දේ මම කිව්වා ප්‍රශංසා කරන්න, නමස්කාර කරන දෙවියන් වහන්සේ පිළිගන්න. දසපණ දෙවියන් වහන්සේ කිව්වා දසපණත පළවෙනිම ආශියාව සැබෑව එකම දෙවියන් වහන්සේ නමස්කාරය. දෙවියන් වහන්සේ එක්කෙනයි. එක දෙවියන් වහන්සේ. දෙවිවරු ගොඩක් නැහැ. එක මිනිස්සු හදාගත්ත දේ ගොඩක් ඉන්නවා කියලා. මේ ගස් ගල් ඒ ඔක්කොම ඇතුළේ නමුත් දෙවියන් වහන්සේ එක්කෙනා, එක දෙවියන් වහන්සේ. මේ දෙවියන් වහන්සේ නමස්කාර ප්‍රශංසා කිරීම කළ යුතු දේ. ඒ කරපුවාම මේ අපි අතිශය ජය ගන්න ඕන. අපි මොනවාගෙන්ද මේ ජය ගන්න කියලා අපි බලමු පොඩ්ඩක් 35 වෙනි පදයට යද්දි තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙක් කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවත්, දුර්භික්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙක් කරන්නේ. මේකේ තියෙන මේ ලිස්ට් එකේ ඔක්කොම තියෙන
ශ්‍රී ලංකාව මේ තුලින් ගියා. දැන් තවටත් මේ වගේ බාධා පීඩා මේ තුලින් යනවා. නමුත් මේ සියල්ල අතිශය ජය ගන්න මේවා නෑ කියලා නෑ. මේවා තියෙනවා. පීඩා බාධා අභියෝග දුර්භික්ෂ වේදනා ඒවා තියෙන උපද්‍රව. නමුත් මේ සියල්ලෙන් අපිට ජය ගන්න පුළුවන්. මේකට ජය ගන්න දෙවියන්වහන්සේ අපිට මාවත් පෙන්නනවා. මඟ පෙන්වීම දෙනවා. එලිදරව් වීම දෙනවා. දීමනා දෙනවා. ඇදහිල්ල දෙනවා. ආරක්ෂාව දෙන දෙවියන් වහන්සේ ඔබ දෙවියන් වහන්සේව පිළිගන්න ඔබ දෙවියන් වහන්සේට යටත් වෙනවා. ඔබ හුස්ම ගන්න ඔබ උන්වහන්සේ නමස්කාර කරනකොට උන්වහන්සේ ඔබට මේ මඟ පෙන්වීම දෙනවා. ඒ නිසා ඔබට බය වෙන්න හේතුවක් නැහැ. ඔබ දෙවියන් වහන්සේ නමස්කාර කරන දෙවියන් වහන්සේට යටත් වුණ දෙවියන් වහන්සේව පිළිගන්න අදහන කෙනෙක් නම් ඔබට බය වෙන්න දෙයක් නැහැ. ඔබ ලෝකයා සතුටු කරන්න අවශ්‍ය නැහැ. ලෝකයා කියන දේවල්, සම්ප්‍රදායට එන දේවල්, ඒ සිරිත් විරිත් එක්ක එන දේවල්, රැල්ලට යන දේවල් අසමින් ඒවා එක්ක ඔබත් හැඩ ගැසමින් ඒවා ගැන ප්‍රකාශ කරමින් ඒවට එකග වෙමින් ඔව් අපි ඒ විදිහට යන් බෑර් මිනිස්සු මොනා හිතයිද දන්නේ මිනිස්සු මයිත් එක තරහ වෙයි මම මෙහෙම කිව්වොත් කියලා ඔබට ඒ දේවල් එක යන්න හේතුවක් නැහැ. ඔබ සැබෑ එකම දෙවියන් වහන්සේට නමස්කාර කරනකොට ඔබ බලාගන්න දෙවියන් වහන්සේ මනුෂ්‍යයා නෙවෙයි. මනුෂ්‍යයාට ඔබ බලාගන්න බෑ. රජයට ඔබ බලාගන්න බෑ. ඒක සෑරින් තව දුරටත් ඔප්පු වෙනවා. ඉස්පිරිතාලට ඔබ බලාගන්න බෑ. ග්‍රාම සේවකට මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට දෙමාපියවරුන්ට ඔබ බලාගන්න පුළුවන්. දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ තමයි ඔබවයි ඔබේ දෙමාපියන් සියලු දෙනාම බලාගෙන. ඒක දෙවියන් වහන්සේට ඔබ යටත් නම් ඔබ පිළිගන්න ඔබ උන්වහන්සේ අදහන නමස්කාර ප්‍රශංසා ස්තුති කරමින් ඔබ උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියාගෙන ඔබ උන්වහන්සේත් එක්ක ගමනක් යනවා නම් දෙවියන් වහන්සේ මේ සියල්ල යේසුස් වහන්සේ කරුණ කොට ඔබට ජය දෙනවා. ආමේන්. මේ සියල්ලෙන් ඔබ අතිශය ජය ගන්නවා. අතිශය ජය ගන්නවා. මම අතිශය ජය ගන්නවා. ඔබ ප්‍රකාශ කරන වෙලාව මම මේ සියල්ලෙන් අතිශය ජය ගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මම මේ සියල්ලෙන් අතිශය ජය ගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මම මේ සියල්ලෙන් අතිශය ජය ගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මට පොඩි උදාහරණ මතක් වෙනවා. මේ කාලේ වෙද්දී දැන් පෙට්‍රෝල් ඩීසල් හිගයක් ඇවිල්ලා තියෙනවා. සමහරලාට පෙට්‍රෝල් ෂෙඩ් වලින් නිකුත් කරන්න පවා නැහැ. වාහන තියෙන අය වාහන විකුණනවා. වාහන තියෙන අය පාරේ නවත්තලා ගෙදර නවත්තලා මේ යා ගන්න විදිහක් නැහැ. අපි තෙල් අර්බුදය තදටම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඒකට විසඳුමක් විදිහට දැන් මේ බයිසිකල් ඇවිල්ලා තියෙනවා. දැන් බයිසිකල් මම දැක්කා ඊයේමත් දාලා තියෙනවා 70000යි 90000යි ඒ තත්ත්වෙ මේ ගිය සතියේ ගියම සති දෙකකට විතර කලින් තිබ්බා 50000 45000 48000 දැන් ඒක 60000 70000 දක්වා ඇවිල්ලා මේක 90000 තත් තව දේවල් දාලා තියෙනවා. ඉතින් ඒ තරමට මේක ඉහළට ගිහිල්ලා නමුත් මට මතකයි මේ අවුරුද්ද මුලදී එතකොට මේ ප්‍රශ්නේ මේ තරම් උග්‍ර වෙලා නැහැ. මේ තෙල් ප්‍රශ්නේ මේ තරම් උග්‍ර වෙලා නැහැ. මේ අවුරුද්ද මුලදී මට දෙවියන් වහන්සේ එක්තරා දවසක මම උදෑසන යාඥා කරා. මේ යාඥා කරනකොට මේ දෙවියන් වහන්සේ මට මඟ පෙන්නුවා අද මවුන්ටඩ් බයිසිකල් එකක් ගන්න කියලා. දෙවියන් වහන්සේ මට මඟ පෙන්නුවා. ඒ වගේම සුදා මාසේ කරන කොටගෙන මාසේ මට කියපු ගාන රුපියල් 8000යි. ඒ වගේ මවුන්ටඩ් බයිසිකල් එකක් ගන්න ගාන 8000යි. ඉතින් මට මේක කල්පනා යාඥා කරලා ඉවරලා මම ඇවිල්ලා මම කෙන්නටත් එක කිව්වා. නමුත් අපි මේක ගැන ලොකුවට විශ්ලේෂණය කරලා ප්‍රශ්න කරලා දෙවියන් වහන්සේත් එක්ක ආගයෝ කරලා ලෝකෙක් තව එක එක අයගෙන් අහලා මෙහෙම දෙයක් දෙවියන් වහන්සේ ඒම කරන්න ගියේ මට නිසකකමක් තිබ්බ මේක දෙවියන් වහන්සේ තමයි කිව්වේ කියලා. මට ෂුවර් එකක් තිබ්බා. මට විශ්වාසයි දෙවියන් වහන්සේ කිව්වා. මම ඒක ගැන ප්‍රහේලිකාවක් තියාගත්තේ නෑ. ඔව් ටිකක් අමුතු දෙයක් උදේ ආශ්‍රය කරලා අද දවස් ඇතුළත ගන්න කියනකොට නමුත් උන්වහන්සේ කියපු දේ නිසා මම විශ්වාසන්ත මම දන්න දෙවියන් වහන්සේ විශ්වාසවන්ත ඉන්නවා කියලා උන්වහන්සේ කියන දේ මම ඒ දේ විශ්වාස කරලා මම ඇදහිල්ලෙන් මම හෙව්වා. එතකොට මට පණිවිඩයක් හම්බුණා. මම ඔන්ලයින් බැලුවා. එතකොට මට පණිවිඩයක් හම්බුණා. මෙහෙම 12000කට තමයි ඒ බයිසිකලේ තිබුණේ මවුන්ටඩ් බයිසිකල් එක. ඉතින් මම ගියා ඇදහිල්ලෙන් මම යාඥාවෙන් ගියා අනිත් භාෂාවෙන් යාඥා කරා. ගිහිල්ලා එකිනෙකත් එක කතා කරම මම කොහොම හරි එකක වුණා 8000කට දෙන්න. මොකද වෙනස මට කිව්වේ 8000කට එක ගන්න කියලා. ඒ වගේම ඔහු කැමති වුණා 8000කට ඒ බයිසිකල් එක දෙන්න. ඉතින් මම අරගත්තා. මම මේකේ පොඩි දේවල් ටිකක් තිබ්බා. ඒ ටිකත් තව ලස්සනට අලුත් වැඩියා කරගත්තා. හොඳටම තියෙනවා. ඉතින් අදටත් මම මේක පාවිච්චි කරනවා. සමාදානෙ ප්‍රීතිය යනවා. දකින තැන්වල
ඒක ගැන අහනවද ඊයේත් ඒක ගැන මිල තක්සේරුවක් කරනවා මේ යාළුවෙක් මම දන්න කෙනෙක් බයිසිකල් වැඩපොලක් කරන කෙනෙක්. එයා කියනවා අද නම් මේක 40000 50000කට විතර ඔයාට දෙන්න පුළුවන්. මට hina ගියාම හැබැයි ඔයා දන්නව නේද මේක මම ගත්ත ගාන කියලා කියද්දි එයාත් ඇස් දෙක ලොකු කළා. ඔව් ඔව් මට මතකයි ඔයා කිව්වා කියලා කිව්වා. ඉතින් මම සමාදානි ප්‍රීතිය නිදහසේ ඒ අවශ්‍ය වැඩ කටයුතු කරගන්න කිසි ප්‍රශ්නයකට මුහුණ දෙන්න. ඉතින් බා දෙවියන් වහන්සේ ළඟ ඉන්න උනාස් එක්ක සම්බන්ධතාවය පවත්වා ගන්නකොට ඒක අම්මා තාත්තා එක්ක සම්බන්ධතාවය පවත්වා ගන්නවා වගේ තමයි. දරුවන්ට අම්මා තාත්තා එක්ක ළඟින් සම්බන්ධතාවය පවත්වාගෙන යන උන් මඟ පෙන්නනවා. උන් දරුවන්ට යහපත් මාර්ග පුහුණු කරනවා. ඒ වගේ දෙවියන් වහන්සේ අපි පියාණන් වහන්සේ එක්ක ළඟින් සම්බන්ධතාවය පවත්වාගෙන යන උන්වහන්සේ මඟ පෙන්නනවා. උන්වහන්සේ මට මඟ පෙන්නුවා. උන්වහන්සේ එළිදරව්වක් දුන්නා. මගේ මඟ පෙන්නීමට කීකරුණා යටහත් වුණා. ඒ විදිහට කර අදට කොච්චර මට ඒක උමනා වෙනවද. මේ මට ස්ට්‍රගල් එකක් නෑ. මට ඇත්තටම මටම පුදුමයි උන්වහන්සේ දීපු මඟ පෙන්නීම ගැන. පුදුම සමාදානයක් තියෙන පුදුම ප්‍රීතියක් ඒක මට බයිසිකල් එක දෙවියන් වහන්සේ සපයපු නිසා අවශ්‍යම කාලේ ඒක තමයි වැදගත්ම දේ. අවශ්‍යම කාලෙදී දැන් කිසි ප්‍රශ්නයක් නැතුව අවශ්‍යතාවයකදී මට ඒක පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍යම කාලෙදී අවශ්‍යතාවයන් සඳහා මේ අවශ්‍යම කාලයේදී අවශ්‍යතාවයන් සඳහා මට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මට ඊට යන්න විතරක් නෙවෙයි මගේ අවශ්‍යතාව විතරක් නෙවෙයි සුභාරංචි කියන්න දෙවියන් වහන්සේ ගැන කියන්න රෝගීන් බැහැ දකින්න පවුල් බැහැ දකින්න නිවෙස් වලට යාචනා කරන්න යන්න මේ සියල්ලටම මේක පාවිච්චි කරනවා. දෙවියන් වහන්සේ යහපත් යේසුස් වහන්සේ යහපත් දෙවියන් වහන්සේ ස්තුති කරනවා. මම උන්වහන්සේ මට මේ දේශ අපේ නිසා ඉතින් අතිශයින්ම ජය ගන්න එක. එහෙම තමයි අතිශයින්ම ජය ගන්න. නැත්නම් අර රේස් එක වගේ ගිහිල්ලා අන්තිමටම කොඩිය ගන්න එක අන්තිමටම සර්ටිෆිකේට් එකක් ගන්න එක නෙවෙයි ජයග්‍රහණය. ඒක අතිශය ජය ගන්නවා කියන්නේ මේ එදිනෙදා ජීවිතයේ උදේ හවස පැය අපි ජීවිතේ ජය ගන්න එක. ඒකට තමයි මේ ජයග්‍රහණය කියන්නේ. ඒ ජයග්‍රහණය හම්බෙන්නේ ඔබට දෙවියන් වහන්සේගේ පමණයි. ඒක තමයි ශ්‍රී ලංකාව ගැන දෙවියන් වහන්සේ කැමැත්ත. ඔබත් මාත් ගැන දෙවියන් වහන්සේ කැමැත්ත. හුස්ම ඇති සියලු දෙනා ගැන දෙවියන් වහන්සේ කැමැත්ත. ඔබ නිරන්තරයෙන් උදේ හවස විනාඩි මොහොතෙන් මොහොත දවසින් දවස පැය ඔබ ජය ගන්න එක. නැත ඔබ ඉරිදාට විතරක් චර්ච් යන වෙලාවට විතරක් කීතුරු විතරක් ක්‍රිස්තියානි විතරක් පල්ලිය යන අය විතරක් දුප්පතුට උදව් කරන අය විතරක් නෙවෙයි හුස්ම ඇති සියල්ලම ජය ගන්න. නමුත් මේ සියල්ල ජය ගන්න පුළුවන් උන්වහන්සේට නමස්කාර යටහත් වෙලා උන්වහන්සේ කියන දේ කරලා උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළ ඇවිදලා උන්වහන්සේට එක සම්මතාවයක් තියාගෙන ඔබ ආගමේ වුණා කියලා ඔබ යහ දුප්පතුට උදව් කරා කියලා ඔබ ජය ගන්න දෙවියන් වහන්සේට එක සම්මතාවයක් තියෙනවා. ඔබ දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තියෙන උන්වහන්සේ අදහන්න ඕනේ. මොකද මට දැන් මේ බයිසිකල් එක ගත්තාම මම දුප්පතුට උදව් කරනවා. ඔව් මම දුප්පතුට උදව් කරනවා. මම උන්ට පිහිටන මවුරුනේ යාඥා කරනවා සුවය වෙනුවට. අපු දුප්පත් කෙනෙක් නෙවෙයි මට බයිසිකල් එක දුන්නේ. දෙවියන් වහන්සේ දුන්නේ. කිසි කෙනෙක් මට බයිසිකල් එකක් ගෙනලා දුන්නේ නැහැ. දෙවියන් වහන්සේ සැපෙව්වේ. නේ දෙවියන් වහන්සේ මට ඒක දුන්නු. උන්වහන්සේ මට මඟ පෙන්වීම දුන්නේ. මම යහපත් දේ කරනකොට මට උදව් කරන්න පුළුවන් දෙවියන් වහන්සේට ජීවමාන දෙවියන් වහන්සේ ස්තුති වේවා. අපි තව ඉදිරියට යමු. 2 කොරින්ති 4:4 2 කොරින්ති 4:4 අපි ඊළඟ කරුණු දෙකක් කතා කරමු. කරුණු 4ක් යටතේ කතා කරනවා කියලා කල යුතු දේ ගැන කතා කරා. මොකද්ද හුස්ම ඇති සියල්ල කරන්න ඕනේ? දෙවියන් වහන්සේ නමස්කාර කරන එක, ප්‍රශංසා කරන එක, උන්වහන්සේ පිළිගන්න එක, එකම දෙවියන් වහන්සේ විශ්වාස කරන උන්වහන්සේත් සමග ගමනක් යන එක. ඒක දෙවියන් වහන්සේත් ගමනක් යනකොට මේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියෙනකොට උන්වහන්සේ නමස්කාර කරනකොට ඔබට දෙවියන් වහන්සේව අදහනකොට ආගමික නායකයෝ පිළිම ගස් ගල් රජය නෙවෙයි දෙවියන් වහන්සේ අදහනකොට ඔබට ලැබෙන දේ ගැන මම දෙවෙනියට කතා කරා. තුන්වෙනියට මේක නොකරන්න හේතුව මේක බොහෝ දෙනෙක් මිස් කරගන්නේ ඇයි? මේක අතපසු වෙන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත ලංකාවට කරගන්න බැරි වුණේ ඔබට කරගන්න බැරි වුණේ ඇයි? නොයදලිකාරෝ ඔවුන් තුළ දෙවියන් වහන්සේගේ ස්වරූපය ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකයේ නොබැබලෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත අංශ කළේ. මේ ලෝකයේ දෙවියා කවුද? යක්ෂයා. මේ ලෝකයේ දෙවියා යක්ෂයා. ඒක දෙවියන් වහන්සේ පත් කරපු එකක් නෙවෙයි. යක්ෂයාව පත් කරේ ඔබම. ඔබේ පාපය. මේ පාපය තමයි යක්ෂයාට බලය දීලා තියෙන්නේ අපට කරන්න පුළුවන් දේ සඳහා.
යක්ෂයාට මේ පාලනය ගන්න බලය දුන්නේ පාපය. ඔබේ පාපය, මගේ පාපය. ඉතින් ඒකයි පාපෙට විසඳුමක් දෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ආවේ. උන්වහන්සේ පාපේ පරද්දලා මරණය පරද්දලා කුරුස්සේ දිවි පූජා කළා ලේ වගුරු උන්වහන්සේ තුන්වෙනිදා නැගිටලා උන්වහන්සේ අපිට ආධිපත්‍යය දුන්නා. දැන් මේ ආධිපත්‍යය තුල මේ බලය තුල අපිට පුළුවන් අපිටත් යක්ෂයා පරාජය කරන්න. ආමේන්. සාතන් පරාජය කරන්න, පාපේ පරාජය කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි. ඔබ පීග එකතු කරා කියලා, ඔබ හොඳ වැඩ කරා කියලා, ඔබ ධර්මිෂ්ඨව ජීවත් වුණා, ෂේප් එකේ හිටියා රණ්ඩු සරුවල් කරගන්නේ නැතුව හිටියා කියලා එහෙම ඔබට ජය ගන්න බෑ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි ඔබට ජය ගන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට යටත් වෙලා උන්වහන්සේ නමස්කාර කරන, ප්‍රශංසා කරන, උන්වහන්සේ අදහමින් උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් තියාගෙන ජීවත් වෙන කෙනාට ජය ගන්න පුළුවන් මේ සියල්ලෙන්. ආමේන්. අතිශය ජය ගන්න පුළුවන්. ඉතින් මේක නොකරන්න හේතුව මම දැක්කෝ මේ ලෝකයේ දෙවිය කෙනෙක් යක්ෂයා තමා මොබේ අයගේ සිත් අන්ධ කරලා තියෙන්නේ. මේ යක්ෂයම තමා රජයේ පාලකයෝගේ, ඇමතිවරුගේ, මන්ත්‍රීවරුගේ, ජනාධිපති ගමැති මේ අයගේ පවා දූෂණයට යොමු කරවල මේ සිත් අන්ධ කරලා තියෙන්නේ කවුද? යක්ෂයා. එතකොට බෝට පහර දෙන්න, බෝට හැම වෙලේම බෝට ගහන්න, පහර දෙන්න, බිඳහෙලන්න කලින් අපි බිඳහෙලන්න අපි ප්ලෑන් කරන්න, සැලසුම් කරන්න ඕනේ කාවද? යක්ෂයා. මනුෂ්‍යයව නෙවෙයි. අපේ සතුරා මනුෂ්‍යයා නෙවෙයි, යක්ෂයා. ඔබේ සතුරා මනුෂ්‍යයා නෙවෙයි, යක්ෂයා. එයාගේ දර මනුෂ්‍යයා නෙවෙයි, යක්ෂයා. ඔබේ අසල්වාසියා නෙවෙයි, ඔබේ නෑදෑයරුවත් එක්ක තරහ කෙනා නෙවෙයි. ඒ තරහ ඇති වෙන්න හේතුව, දූෂණය ඇති වෙන්න හේතුව යක්ෂයා. ඌත් එක්ක තමයි අපි තරහ වෙන්න ඕනේ. ඌව තමයි අපි පරාජය කරන්න ඕනේ. අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන ආධිපත්‍යය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණකට දුන්න ආධිපත්‍යය පාවිච්චි කරලා, බලය පාවිච්චි කරලා යක්ෂයාට එරෙහිව තමයි අපි පහර ගහන්න ඕනේ. අපි යාඥා කරන්න ඕනේ. අපි පෙළ ගැසෙන්න ඕනේ යක්ෂයාට එරෙහිව. ඒ මොකද ඌ තමයි මේකට හේතුව. මේ නොකරන්න හේතුව, මේ කලින් කියපු දේ නොකරන්න හේතුව, දෙවියන් වහන්සේ නොපිළිගන්න හේතුව, දෙවියන් වහන්සේ තුලට එන්න සුභාරංචිය වැහිලා තියෙන්නේ. යුවදස් තුළට එට බැරුව මේ යක්ෂ නිසා. යක්ෂයාගේ රාජ්‍ය පරාජය කරනකොට තේව රාජ්‍ය ඉබේම එස්ටෑබ්ලිෂ් වෙනවා, ස්ථාපිත වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. අද මගේ අරමුණ මේ ලෙස යක්ෂයාගේ රාජ්‍ය පරාජය කරලා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ස්ථාපිත කිරීමත් දවසෙත් මේ උදෑසන යාඥාව, මේ දවස් යන මේ දේශනාව පසුව කෙඩියත් මාත් සූදානම් වෙලා ඉන්නවා යාඥාවෙන්. අපි දිවසකට යන්න. මේ දිවසේ යක්ෂ බලපෑමක් නිසා ඒ මවට කිසි මස් මාළුවක් මිත්‍රයක් කන්න බැලුව ඉන්නවා. ඉතින් මේක නිසා මේ පවුලේ දරුවෝ දෙන්නයි තාත්තා පවා දුකෙන් කනස්සල්ලෙක ඉන්නවා. ඔවුන් ඒ ආගමික විදිහට ඒ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සාත්‍ර බෙහෙත්තේ හැම දේම කරලා තියෙනවා. මේ හැම දේම කරලා ආගමික විදිහට පිළිතුරු හොයලා නමුත් ලබා ගන්න බැරුව, මිත්‍රයෙක්වත් කන්න බැරුව, මස් මාළු ටිකක් කන්න බැරුව යක්ෂයන්ට පහර දීලා ඇටැක් කරලා යක්ෂයා ප්‍රොසෙස් වෙලා ඉන්නේ, ආවේශ වෙලා ඉන්නේ. නමුත් එතකොට මේ මිනිස්සු නෙවෙයි වැරදි, යක්ෂයයි වැරදි. ඒක නිසා යක්ෂයාට එරෙහිව ගිහිල්ලා දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේ මට දුන්න ආධිපත්‍යය තුල උන නිදහස් කරන්න. උන්ට සත්‍යතාවය උන් සමග බෙදාගෙන මමත් කෙනෙක් සූදානම් වෙ සිටිනවා. අද දවසේ හවස් කාලේ වෙනුවෙන් ඔබටත් යාඥා කරන්න පුළුවන්. ඒක තමයි ශ්‍රී ලංකාවේ දෙවියන් වහන්සේ කැමැත්ත. උන් නිදහස ලැබෙමු, ගැලවීම, උන් සත්‍යතාවය දැන ගැනීම. සත්‍යතාවය දැන ගැනීම තුළ ඔවුනුත් අතිශය ජය ගන්න ඕවීම. එතකොට ඒ ඔවුන් හුස්ම ගන්න සියල්ල ඔවුන් වෙන ආගමක. උන් ආගම අදහනවා. නමුත් මේකෙන් වෙන්න ඕනේ ඒ ආගමෙන් මේ ආගමට ගන්න, මේ ආගමෙන් ඒ ආගමට මෙහෙට මෙහෙට යන එක නෙවෙයි. සියලු හුස්ම ඇති සියල්ලෝම ඒ ආගම් කියලා බෙදෙන සියල්ලෝම හුස්ම ඇති සියල්ලෝම ජීවමාන දෙවියන් වහන්සේ බැවුම්කාරයව දැනගෙන ඇඳුන ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ තුල පමණයි ජය තියෙන්නේ. ආමේන්. හලෙලූයා. මේ හතරවෙනි අවසාන කාරණයට යනවා මාර්ක් පොතේ, සුදු මාර්ක් පොතේ 16 පරිච්ඡේදයේ 15 වෙනි පදේ. කිතුණුවන්ට ඔබටත් මටත් මේ ගැන සියලුම කිතුණුවන් දැනගත යුතු දේ, අනිවාර්යෙන් කළ යුතු දේ කියලා මම දේශනාවක් කරා. ඒකේ ටිකක් වැඩිපුර කරුණු කාරණා මේ ගැන බෙදාගෙන තියෙන ඔබට පුළුවන් ඒක ආයෙමත් අහලා බලන්න. Mission Try Sri Lanka YouTube channel එකත් එක්ක එකතු වෙන අය මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඔබට ස්තුති කරනවා. දිගින් දිගටම ඔබට පුළුවන් මේ ගැන ඔබ දෙවියන් වහන්සේට ස්තුති කරන්න. මම ඔබට ස්තුති කරනවා. මේ ඔබ මේ තුල ආශිර්වාද ලබන එක ගැන මම සතුටු වෙනවා. ඒ වගේම අනිත් අය සමග මේ දේවල් බෙදා ගන්න එක සම්බන්ධව. නමුත් ඔබ දෙවියන් වහන්සේට ස්තුති කරන්න මේ දේවල් මා තුලින්
මේ රහ සෙලිදරව්වේ මඟ පෙන්නී ඔබත් සමග බෙදාගන්නේ මම නෙවෙයි මේ දේවල්. මේ දේවල් මා තුලින් දෙවියන් වහන්සේ තමයි බෙදාගන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේට සියලු ගෞරවය මහිමේ උන්වහන්සේ මේ හරහා බොහෝ දේවල් අද වෙනකොටත් කරලා තියෙන මේ YouTube මිෂන් ක්‍රයිස්ට් ශ්‍රී ලංකා YouTube channel එක හරහා උන්වහන්සේ මේක කරන්න කිව්වේ පවා දෙවියන් වහන්සේ. ඉතින් මේක තුල දෙවියන් වහන්සේ බොහෝ මනුෂ්‍යයන් ස්පර්ශ කරලා තියෙනවා. බොහෝ මනුෂ්‍යයන් ඇදහිල්ලේ කීකරුකමට දැනගැන්මට ගෙනල්ලා තියෙනවා. පුදුම හාස්කම් මේ තුල කරලා තියෙනවා. ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම. ශ්‍රී ලංකාවේ දෙවියන් වහන්සේ කෙමෙන්ත මාතෘකා නැවත අපි හිරුවත් හතරවෙනි කාරණේ මේ සම්බන්ධ කිතුණුවන් කළ යුතු දෙයක් තියෙනවා. කිතුණුවන්ට තියෙන වගකීම මොකක්ද? 16 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය ශුද්ධ මාර්ග පොතේ කිතුණුවන් කළ යුතු මොකක්ද? නුඹලා ගොස් ලොව මුළුල්ලේ. නුඹලා ලොව මුළුල්ලේ ගොස්. ලොව මුළුල්ලේ කියන්නේ ලෝකේ හැම තැනම. ලංකාව විතරක් නෙවෙයි. එක ප්‍රදේශයක විතරක් නෙවෙයි. සමහර චර්ච් වල ඒ ප්‍රදේශයේ විතරයි කියන්නේ සුභාරච්චි. නෑ එහෙම නෙවෙයි. දේ වචනේ කියලා තියෙන. නුඹලා යන්න පුළුවන් කොහෙද යන්න පුළුවන් හැම තැනම යන්න. ලොව මුළුල්ලේ කියන්නේ ඒකයි. ලොව මුළුල්ලේ ශ්‍රී ලංකාව මුළුල්ලේ. මුළුල්ලේ කියන්නේ අස්සක් බුල්ලක් නැර. ඔබට යන්න පුළුවන් කොහෙද යන්න පුළුවන් ඕන තැනක යන්න ගිහිල්ලා සකල ජනතාවට. එතකොට තෝරගත් අයට නෙවෙයි. මම කියන්නේ මේ ප්‍රදේශයේ විතරයි. මම කියන්නේ මට හිතෙනවාද මෙයා දෙවියන් වහන්සේව අදහයි මෙයා මට ගහන්න නැති වෙයි කියලා එහෙම තීරණය කරන්න නෙවෙයි. සකල ජනතාව කියන්නේ අහුවෙන හැම කෙනාට මුළු සකල කියන්නේ විශ්වයේ මුළුල්ලේ ශ්‍රී ලංකාව මුළුල්ලේ ඉන්න හැම කෙනාටම සුභාරංචි ප්‍රකාශ කරන්න. කිතුණුවන් කළ යුතු දෙයක් තියෙනවා. සුභාරංචිය තමයි කියන්න ඕනේ. කිතුණු කියන්න ඕනේ තමන්ගේ දැනගැනීමේ ප්‍රාක්ෂණාවේ මේ එක එක හිතට එන අදහස් පොත්පත්වල තියෙන අදහස් ඉන්ටර්නෙට් එකේ තියෙන ඒවා නෙවෙයි. තමා අහලා තියෙන සම්ප්‍රදායගෙන අදහස් තමා බයෙන් සමහර මිනිස්සු මොනවා හිතයිද ගහයිද බණීද කියලා එහෙම එන අදහස් ෂේප් එකේ ඉන්න එහෙම අදහස් නේ තමන් කියන්න ඕනේ සුභාරංචි. සුභාරංචි කියන්නේ නැත්නම් තමන් ඊට වඩා හොඳයි සද්ද නැතුව ඉන්න. තමාට හිතෙන්නේ වෙන දෙයක් න ะ. මොකද මේ තුල ඉන්නේ මාංශය අදහස්, යක්ෂය අදහස්. ඒවා කියලා හරියන්නේ නැහැ. කිතුණු කරන්න ඕනේ මොනවා සුභාරංචියයි කියන්න ඕනේ. කිතුණු එක එක දේවල් වල්පල් බයිලා කියලා හරියන්නේ නැහැ. කිතුණු කියන්නේ සුභාරංචිය. දේ වචනේ ඒකයි කියලා දිශුදෝ මාර්ග පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. ඒ වගේ මම ඊට එහා ගිය ගැඹුරු තව ඇඩ්වාන්ස් දෙයක් කියන්න කැමතියි. තව කිතුණු බොහෝ වෙලාවට කරන යාශා කඳවුරු දානවා, ගීතිකා හදනවා. එතකොට මොනවද තව කරන්නේ? තව ගොඩාක් දේවල් කරනෝනේ. මේ දේවල් හොඳයි. නමුත් ප්‍රධානම දේ සුභාරංචිය ප්‍රකාශ කරන්න. මේක මම ලස්සන උදාහරණයක් දෙන්නම්. යාචනකද මට කිව්වා ඒක උදාහරණ බෙදාගන්න කැමති. ඔබ ඩිසර්ට් විතරක් කාලා ඔබ ජීවත් වෙන්න. ඔබ කිරි පැණි විතරක් කාලා වටලප්පම් විතරක් කාලා ඔබ ජීවත් වෙන්න. කෙහෙල් ගෙඩියක් විතරක් කාලා පැපොල් කාලා ඔබට ඉන්න බෑ. ඒවා අමතර කෑම. ඔබ ප්‍රධාන ආහාරය අරගෙන ඉන්න ඕනේ ඒවා කන්න. නේ ප්‍රධාන ආහාරය අරගෙන ඉන්න ඕනේ. අමතර දේවල් වලින් විතරක් ජීවත් වෙන්න බෑ. අමතර ඒවා හොඳයි. ඒකිනුත් ශරීරයට පළතුරු ටිකක් කනකොට නේ. නමුත් එළවලු විතරක් කාලා ඉන්න බෑ. ඔබට බත් අවශ්‍යයි. ප්‍රධාන ආහාරයක් අවශ්‍යයි. ඒ වගේ තමයි මෙතන ප්‍රධාන ආහාරය ප්‍රධානම දේ අමතක කරලා අපිට වෙන වෙන දේවල් කරගෙන ඉන්න බෑ. වෙන වෙන දේවල් හොඳයි. ඔව් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා සුති කරලා නමස්කාර කරලා ගීතිකාවක් කරන එක හොඳයි. වැඩිපුර යාඥා කරලා ඉන්න එක හොඳයි. තව දේවල් කරන එක හොඳයි. දෙවියන් වහන්සේ වෙනුවෙන් යාඥා මේ මීටින් එකක් ඕගනයිස් කරන එක නේ. මේ වගේ දේවල් හොඳයි. නමුත් ප්‍රධානම දේ සුභාරංචිය කියන එක. මේ යේසුස් වහන්සේ තව අයට අඳුරලා දෙන මේක මිස් කරලා ප්‍රධාන ආහාරය මිස් කරලා අමතර ටික විතරක් කාලා හරියන්නේ. අමතර ටික විතරක් කරලා හරියන්නේ. අමතර ටික ඒ වගේ තව දේවල් එකතු කරලා ඒවා හොඳයි. නමුත් ප්‍රධානම දේ කරලා තමයි අර දේ කරන්නේ. ඔබට තේරෙනවද මම කියන දේ? මොකද ඒක තමයි දේ වචනේ තියෙන්නේ. ප්‍රධානම සුභාරංචිය කියන ගමන් ඒක කරන ගමන් මේ මම මොකද්ද කරන්නේ? සුභාරංචිය කියන එක. දෙවියන් වහන්සේ කියන දේශනා කරන යේසුස් වහන්සේ කියන කියලා දෙන්නේ. ඒක කරන ගමන් තමයි අනිත් දේවල් කරන්නේ. ඒක තමයි දේ වචනේ කියන්නේ. ඔබත් අද දවසේ දැන් ඔබ එක එක දේවල් කරනවා වෙන්න පුළුවන්. ඔබ දුප්පතුන් උදව් කරනවා, පිහිට වෙනවා. එතකොට ඔබ ගීතිකා ආදර වෙනෙක් වෙන්න පුළුවන්. ඔබ දේවස්ථානයේ වාදනය කරනවා, ගායනය කරනවා, උපස්ථාන සේවය කරනවා.
මේ වගේ බොහෝ දේවල් කරනවා. නමුත් මේ ඔක්කොම අමතර දේවල්. මේව හොඳයි. යහපත් නමුත් ඔබ සුභාරංචිය ප්‍රකාශ කරනවා. ඒක අමතක කරලා ඒක මිස් කරලා ඒක පැත්තකින් තියලා ඔබට අනිත් දේවල් අමතර දේවල් විතරක් කරලා හරියන්නේ නැහැ. සුභාරංචිය දේශනා කරන්න වන්න අද පටන් ඒ තුල තමයි ඔබට ජය ගන්න පුළුවන්. ඒක තමයි යේසුස් වහන්සේ ඔබට කියපු දේ. එතකොට මේ සුභාරංචිය ඔබ වෙනස් කරන්න, අඩු වැඩි කරන්න, කපන්න, කොටන්න, ඇඩ්ජස්ට් කරන්න යන්න එපා. සුභාරංචියමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ. දෙවිවරු ගොඩක් නැහැ. සුභාරංචිය ගොඩක් නැහැ. සුභාරංචිය එකයි. සත්‍යතාවය එකයි. මොකද්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයි. එක දෙවි කෙනයි. ඒ තමයි දෙවියන් වහන්සේ. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ නිසා මැරුණා. මම නිසා මැරුණා. උන්වහන්සේ ඒ වගේම මලවුන්ගේ නැගිට්ටා. උන්වහන්සේ පාපය සාතන් පරාජය කළා. උන්වහන්සේ මරණය පරාජය කරා. උන්වහන්සේ තුල පමණයි අපිට ස්වර්ගයට යන්න පුළුවන්. මාර්ගද සත්‍යද ජීවනයේද මා තුල ඇත්තේ කියලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා. මේක තමයි සුභාරංචිය. මේ සුභාරංචිය තම ඔබ අනිත් අයත් එක්ක බෙදා ගන්න. මේ සුභාරංචිය වටේ තම අනිසියල්ල ගෙතිලා තියෙන අනිසියල්ල ඇතිලා තියෙන අනිසියල්ල පවතින්නේ ඒවත් එක්ක ඔබට කියන්න පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබේ ජීවිතේ කරපු සාක්ෂි බෙදා ගන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තමයි මේ සියලු ජය තියෙන්නේ. මේ සියලු සම්පත සැඟවිලා තියෙන්නේ. සුද්ධාම වහන්සේ කරුණ කොට මේ දේවල් වලට අමතරව වෙන සුභාරංචියක් නෑ. මේක තමයි එකම සුභාරංචිය. මේක තමයි ඔබ අනිත් අයත් එක්ක බෙදා ගන්නවා. ඔබට ආශිර්වාද කරන සුබ පාතන මේ තුල ඔබට ජය ගන්න පුළුවන්. අද ජයග්‍රහී දවසක් සෙලිබ්‍රේට් කරන්න මේ පණිවිඩය තුල දෙවියන් වහන්සේගෙන් ආපු කාරණා තුල ඔබට ජය ගන්න පුළුවන්. ඔබට අතිශයින් ජය ගන්න පුළුවන්. යටත් වෙන්න දෙවියන් වහන්සේ තුල ජය ගන්න පුළුවන්. සුභාරංචි දේශනා කරන්න, තීරණයක් ගන්න, යක්ෂයාගේ රාජ්‍ය පරාජය කරන්න, ඒ තුල දේව රාජ්‍ය ස්ථාපිත වෙන පිණිස ඔබට පුළුවන් අතිශයින් ජය ගන්න එක්වන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කාරණා කොටගෙන මේ වචනය තුල මම විශ්වාස කරන දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරලා ඉවරයි. ආශිර්වාද කරනවා නෙවෙයි, ආශිර්වාද කරලා ඉවරයි. ඒ ආශිර්වාදයේ අත්පත් කර ගැනීමට ඔබට ඇදහිල්ල ප්‍රඥාව දැනගැනීම වැඩි වෙත්වාම ආශා කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබට යේසුස් පිටයි.